දරුවනි අයිබෝවන් ඔයාලගේ පෙරහුරු ප්‍රශ්න පත්‍රාංක 6 දෙක පත්‍රයේ සාකච්ඡාව අපට සම්පූර්ණ කරන්න බැරි වුණා. මම ඔයාලට පොරොන්දු වුණා ඒකේ ඉතුරු වුණු ප්‍රශ්න ටික සාකච්ඡා කරලා වීඩියෝවක් විදියට ලබා දෙනවා කියලා. ඉතින් අන්නේ ඒ සඳහායි මේ සූදානම. ඔයාලා ඒ වීඩියෝ බලලා පළගේ ඉතුරු වුණු ප්‍රශ්න ටික හරි වැරදි ලකුණු කරගෙන ඒකේ ලකුණු දාලා සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයට එන ලකුණු කීයද කියලා හොයලා මටත් මෙසේජ් එකක් එවන්න. හරි දරුවනේ අපිට ඉතුරු වුණේ පෙරහුරු 6 ප්‍රශ්න පත්‍රයේ දෙක කොටසේ B කොටසේ ප්‍රශ්න ටික. හරි. 7 වෙනි ගාන. 7 වෙනි ගාන. පේනවා රූපයක් දීලා තියෙනවා. හොඳට කියවලා තේරුම් ගන්න. සමචතුරාස්‍රාකාර ගෙබිමක හරිමැද පිහිටි එනම් සමචතුරාස්‍රාකාර බිම් කොටසක් වටා සමාන වර්ගඵලයෙන් ඇති සමචතුරාස්‍රාකාර පිගංගඩොල් වට කීපයක් අතුරා ඇත. එහි මුල් වට තුන රූපය දැක්වේ. මෙන්න මෙහෙම A කියලා කොටසක් තියෙනවා. මේක වටේට පිගංගඩොල් අල්ලලා. තේරෙනවනේ. ඒක පළවෙනි වටේ පිගංගඩොල් කීයක් අල්ලලා? පළවෙනි වටේට අල්ලලා තියෙනවා පිගංගඩොල් 8ක්. දෙවෙනි වටේ බලන්න. දෙවෙනි වටේ කීයද? 3යි 4යි 5යි 10යි 13යි 16යි නේද? දෙවෙනි රවුමේ අල්ලලා තියෙනවා ගඩොල් 16ක්. ඊළඟ එකේ ගණන් කරලා බලන්න පිගංගඩොල් 24ක් අල්ලලා තියෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවා මේ ගාන එන්නේ යන්නේ මොන කොටසෙන්ද? සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි ආශ්‍රිත ගාන නේද? right හරි. බලමු. මෙහෙම ගිහිල්ලා අතුරා ඇති මුළු ගඩොල් ගාන 440 නම් ශ්‍රේණි ආශ්‍රිත දෙනුම් භාවිත කරලා වට කීයක් මේක වටේට වට කීයක් පිගංගඩොල් අල්ලලා තියෙනවාද කියලායි අහන්නේ. අල්ලලා තියෙන මුළු ගඩොල් ගාන දීලා තියෙනවා කීයද? 440යි. 440යි. එහෙනම් දරුවනේ ඔව්. එහෙනම් ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ දීලා තියෙන දේවල් මොනවද කියලා. අපි දන්නවා මේ සමාන්තර ශ්‍රේණියේ මුල් පදේ A දීලා 8යි. පොදු අන්තරේ මේකෙන් මේක අඩු කරාම 16න් 8ක් 8යි. අල්ලලා තියෙන මුළු ගඩොල් ගාන 440යි. මුළු ගඩොල් ගාන 440යි. ඒ කියන්නේ SN සමානයි 440යි. එහෙනම් අහන්නේ වට කීයක් අල්ලලාද? එන්න අහන්නේ නේ. හරි. එහෙනම් ඔයාලා මේ ටික ලියාගත්තාම තේරෙනවා මොන කොටසින්ද මේ ගාන හදන්න ඕනේ කියලා. right. එහෙනම් ගන්න වෙනවා අපිට SN සූත්‍රය නේද? SN සමානයි n යට 2 2යි ධන n ඍණ 1 d. මොන පුතේ මේ සූත්‍රය එහෙමනම් කටපාඩම් වෙලා තියෙන්න ඕනේ. right. දැන් ආදේශ කරන්න. SN වෙනුවට 440. n අපි හොයන්න යන්නේ බෙදීම 2. 2 ගුණ කිරීම A කියන්නේ 8යි. n දන්නේ පොදු අන්තරය 8යි. ආදේශ කරා. මම මේ දෙක දාන්න පුතේ මේ පැත්තට. බෙදීම 2 දාන්නම් මේ පැත්තට. n දෙවරක් 8 16යි. 8 වරක්කින් 8යි n පින 8 වරක් 1 8යි. 442කින් ගුණ කරොත් 880යි. n ගුණ කිරීම 16 16යි n ගුණ කිරීම 8යි n කියන්නේ 8යි n වර්ගය. n ගුණ කිරීම 8 කියන්නේ 8යි n. මේකේ
මම මෙහෙම කරන්නම් මේ 880ක් දාන්නම් අර පැත්ත. එතකොට මෙහි කවුරුත් නැහැ. 8යින් මුලින්ම ලියන්න 8යින් වර්ගයේ මුලින් ලියන්න 16යින් ගෙන් 8යින් අඩු වුනහම 8යින් නේද ධන 880 මෙහෙට ගියොත් ඍණ 880යි. හරි. මොන පුතේ අපේ ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා. බලන්න හොඳට බලන්න මේකේ ඔක්කොම ටික අපට 8ෙන් බෙදන්න පුළුවන්. 8ෙන් බෙදන්න පුළුවන්. 8ෙන් බෙදන්න පුළුවන්. 8ෙන් බෙදාගෙන යන්න. බිංදුව 8ෙන් බෙදුවොත් බිංදුවයි 8යි n වර්ගය 8ට 8 කැපෙනවා n වර්ග 8ට 8 කැපෙනවා n 888න් බෙදුවොත් 110යි 110යි. ඔන්න දරුවනේ අපට සූත්‍රයක් ආවා ප්‍රකාශනයක් ආවා මෙන්න මෙහෙම සමානයි බිංදුව. මම බිංදුව මේ පැත්තට දැම්මා. හරි. බිංදුව මේ පැත්තට දැම්මා. ඔන්න බලන්නකෝ අපි පටන් ගත්තේ ශ්‍රේණි වලින්. දැන් අපි ඉන්නේ වර්ගජ සමීකරණ වල. දැන් ඔයාලට මතක් වෙනවා ඇති වර්ගජ සමීකරණ පාඩම නේද? දැන් එහෙනම් මේකේ විසඳන්න ඒකේ අපිට සාධක වෙනවා නේද? මෙයයි ගුණ කරොත් ඍණ 110යි n මේක දෙකට කඩන්න ගුණ කරොත් ඍණ 110 n අඩු කරනකොට 1 n සාධක දෙක කවුද? 11යි n ගුණ කිරීම 10යි n 11 වරක් 10 110යි 11න් 10ක් අඩු කරොත් 1 එනවනේ. හරිනේ. දැන් දරුවනේ ඍණ 110 එන්න නම් එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ වෙන්න එපා. ඒ වෙලාවට මම ඔයාලට කියලා තියෙනවා ධනයි ඍණයි දාන්න වෙන වෙලාවට මේ මැද එක්කෙනාගේ ලකුණ දාන්න ලොකු එකට මෙයාට ඍණ. මේවා හොඳින් දන්නා කාරණා නේද? හරි. එහෙනම් n වර්ගයේ ධන 11යි n ඍණ 10යි n ඍණ 110යි සමානයි බිංදුවයි. මේ දෙන්නගේ පොදු සාධකය n මේකෙන් මේක බෙදුවා n ධන මේකෙන් මේක බෙදුවා 11යි ඍණ මේ දෙන්නගේ පොදු සාධකය 10යි මේකෙන් මේක බෙදුවා n ඍණයි ධන 110යි 10න් බෙදුවොත් 11යි. දැන් එහෙනම් එක වගේ දෙන්නගෙන් එකක් ලියනවා n ධන 11 එක වගේ දෙන්න අයින් කරොත් n ඍණ 10 නේද? සමානයි බිංදුව. ඊට පස්සේ ඔයාලා දන්නවා දෙන්නේ ගුණ කරනකොට බිංදුව එනවා නම් මෙයා හරි බිංදුව එන්න ඕනේ. එහෙනම් අපි කියනවා කොහොමද? n ධන 11 සමානයි බිංදුව හෝ n ඍණ 10 සමානයි බිංදුව. ධන 11 දාන්න එහා පැත්තට ඍණ 11 හෝ ඍණ 10 දාන්න එහා පැත්තට ධන 10. ඔන්න ආපු උත්තර දෙක. මේ අපි හෙව්වේ පද ගානනේ පුතේ. මේ පද ගාන හෙව්වේ. පද ගානක් සඳහා විනාඩියක් ලැබෙන්න පුළුවන්. පද 1යි, පද 2යි, පද 3යි. ඒ වගේ පූර්ණ සංඛ්‍යාවක් නෙන්න ඕන. එහෙමනම් පද ගානක් සඳහා විනාඩියක් ලැබිය නොහැක. එහෙනම් පද ගණන 10යි. දින ගානක් වෙන්න බෑ. මේක අයින් කරන්න පුළුවන් අපට. පද ගණන 10යි. ආවද දරුවනේ මේ උත්තරේ? ආවද? ඔන්න ආවනම් දාගන්න ලකුණු පාලපුතේ මෙන්න මෙතෙන්ට එනකන් හරියට හැදුවා නම් ලකුණු 3ක් දාලා. ලකුණු 3ක්. ඊට පස්සේ මේ උත්තරේ ගත්තට ලකුණු 3ක් දාගන්න. ලකුණු 3ක්. හරි. ලකුණු 6යි. ලකුණු 6යි. හරි නේද? right.
මම අග්ගාලා මකනවා ඔයාලට ඕන නම් රිවයින් කර කර බලන්න. නොතේරුණා නම් රිවයින් කර කර බලන්න. right. හරි. ඊට පස්සේ ඒකේ B කොටස. B කොටසේ මොකක්ද කියන්නේ? right. මුල් පදයේ දෙක. B කොටස මුල් පදයේ දෙක. 8 වන පදයේ 64න් 1 වන ගුණෝත්තර ශ්‍රේණියක්. ගුණෝත්තර ශ්‍රේණියක්. 8 වන පදය 64න් 1 වන ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය හොයන්න කියනවා. R හොයන්න කියනවා. 8 වන පදේ කිව්වම තේින් අපිට එනවනේ n 8යි කියලා නේද? 8 වන පදේ. ඒ කියන්නේ පද ගාන 8යි. එහෙනම් පොදු අනුපාතය හොයන්න කියනවා. එහෙනම් මේ හතර දෙනා ලියපු ගමන් ගන්න ඕනේ සූත්‍රය මොකද්ද? නේ? tn සූත්‍රය නේද? එහෙනම් ගන්න tn සමානයි ar n ඍණ. මේ සූත්‍ර නම් කටපාඩම් වෙන්න ඕනේ. දැන් ආදේශ කරන් තියෙන්නේ. tn වෙනුවට දාන්න 1.864 tn කියන්නේ ඕනෑම පදයක්. ඕනෑම තැනක තියෙන පදයක්. ඒ කියන්නේ මුල් පදයේ දීලා තියෙනවා 2යි r නි හොයන්න කියන්නේ n ගන්නවා 8යි අඩු කිරීම 1යි 1.864 2යි r 8න් 1ක් 7යි ඊට පස්සේ මේ දෙක දාන්න පුතේ මේ පැත්තට දාන්න එතකොට ගුණ වෙලා තියෙන දෙක මෙහෙට එන්නේ බෙදීමක් වෙලානේ නේද r 7යි 64 ඒවා දෙකක් 128යි r 7යි මෙතන 7 තියෙනවා නම් මේ පැත්තත් 7 බලයක් කරගන්න එහෙනම් 1 1 7 බලය කියලා ලියන්න පුළුවන් 128 දෙක 7 පාරක් ගුණ කරලා බලන්න දෙක 7 පාරක් ගුණ කරලා බලන්න හරි එහෙනම් පුතේ මට මේක ලියන්න පුළුවන් දෙකෙන් එකේ 7 බලය සමානයි r ගේ 7 බලය උඩ දෙන්න සමානයි එහෙනම් යට දෙන්න සමාන වෙන්න ඕන එහෙනම් පොදු අනුපාතේ r කීයද දෙකෙන් එකයි හරිනම් ලකුණු 4ක් දාගන්න 4ක් හරි නේද right අර දරුවනේ රිවයින් කර බලන්න නොතේරුණා නම් හරි නේද right යන් එහෙනම් 8 වෙනි ගානට 8 වෙනි ගාන 8 මොකක්ද 8 right ඔන්න මං කියවා දෙවෙනි පේපර් එක ටිකක් ගැඹුරු පේපර් එකක් සංකීර්ණ පේපර් එකක් ටිකක් මහන්සි වෙන්න ඕනේ හදාන්න මේ ගාන ගොඩක් අය හදා ගන්න අමාරු වෙන ගාන බලන්න 8 වෙනි ගාන වර්ගඵලය පරිමාව ලබ්ධනක ඔය සියල්ල එකතු කරලා අහන ප්‍රශ්නේ ඍජු උද්ද සිලින්ඩරාකාර ලෝහ කුට්ටියක් මේ වගේ ලෝහ කුට්ටියක් සිලින්ඩරාකාර කුට්ටක් ඇඳලා බලමු එයාගේ අරය r උස ඒනෙන් 3 ගුණයක් 3 ගුණයක් නම් උස 3r නේද right ඔන්න කතන්දරේ පළවෙනි එකේ අහනවා උස r රැස්ුරෙන් ලියන්න උස r රැස්ුරෙන් එහෙනම් උස අරයෙන් 3 ගුණයක් කියන්නේ උස 3r මම ලකුණු ටික පස්සේ කියන්නම් හරි නේද right ඊළඟට අහන්නේ මොකක්ද බලන්න ලෝහ අපතේ නොයන පරිදි එම ලෝහ කුට්ටිය උණු කිරීමෙන් පතුලේ අරය r බෙදීම දෙක මේ උණු කරලා
මෙන්න මේ වගේ හේතුවක් හදනවා අරය r බෙදීම 2 වූ හේතුවක් හදනවා අහනවා හේතුවේ ඍජු උස පතුලේ අරයමින් 72 ගුණයක් මේකේ උස මේ වගේ 72 ගුණයක් කියලා පෙන්නන්න කියලා. එහෙනම් දරුවනේ මෙයා උණු කරලානේ මෙයා හදන්නේ. එහෙමනම් එයාගේ පරිමාව මෙයාගේ පරිමාවට සමාන වෙන්න ඕනේ. සමාන වෙන්න ඕනේ. හරි අපි බලමු. මේ සම්බන්ධය ගන්න. සිලින්ඩරයේ පරිමාව සමානයි හේතුවේ පරිමාව නේ ආදේශ කරමු සිලින්ඩරයක පරිමාව හොයන්නේ මොකක්ද සූත්‍රය pi r වර්ගය h හේතුවක පරිමාව මොකක්ද සූත්‍රය 3න් 1යි pi r වර්ගය h ඔන්නෝක සුළු කරලා h වලින් බලන්න මේක දරුවනේ මේ phi ට phi කපන්න පුළුවන් දෙන්න සමානනේ දෙපැත්තේ තියෙන සමාන දේවල් කපන්න පුළුවන් හැබැයි පුතේ මේ r වර්ගයට r වර්ගය එහෙම කපන්න එපා මෙතන r කියන්නේ සිලින්ඩරයේ අරය මෙතන r කියන්නේ හේතුවේ අරය ඔය දෙක සමානයි කියලා දීලා නැහැ right එහෙනම් අපි ආදේශ කරමු සුළු කරමු බලන්න සිලින්ඩරයේ r වර්ගය සිලින්ඩරයේ h කියන්නේ උසනේ උස 3i r h වෙනුවට 3i r දාන්න මෙතන 3න් 1යි මේ හේතුවේ අරය r බෙදීම 2 යාගේ වර්ගය h නේ හොයන්න කියන්නේ දැන් මෙන්න මේක සුළු කරගමු මේ දෙන්න ගුණ කරොත් 3i r වර්ගය r ගෙන් ගුණ කරොත් 3 බලය එනවා නේද 3න් 1යි මෙතන r වර්ගය 2 වර්ගය 4යි ගුණ කිරීම h හරි නේද හරි දැන් අපි මේක සුළු කරගමු බලන්න 3i r වර්ගය සමානයි 3 වරක් 4 12යි 12න් 1යි මේකයි ගුණ r වර්ගය නේද r වර්ගයට 12 ගුණ කිරීම h අපිට h නේ හොයන්න ඕනේ මේ ටික දාන්න මේ පැත්ත එතකොට මෙහි ඉන්නවා 3i r වර්ගය මෙයාලා මෙහෙට එනකොට r වර්ගය යනවා යටට 12 එනවා උඩට මෙහි ඉතුරු වෙනවා h එනම් මේ r වර්ගයට r වර්ගය කැපෙනවා 12 වරක් 3 36යි h එනවා 36යි කියලා
මෙතන තියා 3 බලයක් නේද? එතන 3 බලේ මෙතන 3 බලේ එතකොට මේකේ කැපිලා යන්නේ කොහොමද? r වර්ගයට මෙතනින් දෙකක් කැපිලා එක r එකක් ඉතුරු වෙනවා. නේ? නම් 36යි r. හරිනේ. හරි. දැන් දරුවනේ අපි මෙහෙම ගමු. මෙහෙම ගමු. අපිට කියන්නේ මොකක්ද? කියන්නේ මොකක්ද? කේතුවේ රිඩියුසර් අකුලේ අරයමින් 72 ගුණයක් කියලා පෙන්නන්න කියනවා. එහෙනම් කේතුවේ අරය මෙතෙන්ට මම ගන්නම් කේතුවේ උස. කේතුවේ අරය මේ තියෙන r බෙදීම දෙකනේ. කේතුවේ උස h වෙන හොයාගත්තා 36යි r. කේතුවේ උස අපි හොයාගත්තා. h කියන්නේ උසනේ 36යි r. ඔන්න දැන් මේක දෙක අයින් කරගන්න මොකද කරන්නේ? මේ දෙක අයින් කරගන්න දෙපැත්තම දෙකෙන් ගුණ කරන්න. එතකොට දෙකට දෙක කැපෙනවා. r එතන එනවා 36 දෙකෙන් ගුණ කරොත් 72යි r. දැන් දෙපැත්තම r ගෙන් බෙදන්න. r ගෙන් බෙදුවොත් 1යි. එතන r කැපෙනවා 72යි. 72යි. හරි. ඔන්න එහෙනම් කේතුවේ අරය 1යි නම් කේතුවේ උස 72යි. ඒ කියන්නේ කේතුවේ උස අරය වගේ 72 ගුණයක්. 72 ගුණයක්. හරි නේද? right. හරි. අපි ලකුණු ටික මම පස්සේ කියන්නම් පුතේ. ලකුණු ටික පස්සේ කියන්නම්. හරි. ඊට පස්සේ ළඟ කියහන්නේ මොකද්ද බලමු. කොහෙනම් ඔයාලා ආයෙ බලන්න මේක. එතකොට ඔයාලට තේරෙයි. දෙපාරක් තුන් පාරක් බලන්න. මේ සම්බන්ධය අපි ලියා ගන්නෙමු. කේතුවේ අරය උස අරය 1.2 වෙනකොට උස 36ක් වෙනවා. අරය 1 නම් උස 72යි. ඕකනේ ආවේ නේද? මේක ඕනේ වෙනවා පස්සේ ඒකයි මම ලියාගත්තේ. right හරි. කේතුවේ පරිමාව v නම් r සමානයි මොකක්ද කරන්නේ කියන්නේ? r සමානයි v බෙදීම 3යි 5 ගේ ඝන මූලය කියලා පෙන්නනවා. ඉතින් මේවා හැම දැන් ඔයාලා තාම හුරු නෑ. හුරු නැත්නම් නෑ දැන් ටිකක් හුරුයි. නේද? නේද? තාම මේවා හදලා හුරු වෙන්න ඕනේ. ඒකට බය වෙන්න එපා. ඔන්න ඔක පෙන්නන්න කියලා. මොකක්ද කියන්නේ? කේතුවේ පරිමාව. අපි ලියමු සූත්‍රයේ කේතුවේ පරිමාව. කේතුවක පරිමාව හොයන්නේ 3න් 1යි πr වර්ගයේ ආදේශ කරන්න. එතකොට නිකම්ම අරයයි පරිමාවට දාන්න කියනවා v 3න් 1යි අරය කේතුවේ අරය මේක අපිට දීලා තිබ්බා ඒ r බෙදීම දෙකනේ නේද? කේතුවේ අරය r බෙදීම දෙකක්. එයාගේ වර්ගය ගුණ කිරීම. අරය r බෙදීම දෙක වෙනකොට උස 36යි r නේද? r බෙදීම දෙක වෙනකොට උස 36යි. එහෙනම් උසට දාන්න 36යි r 36යි r
දැන් මේක සුළු කරන්න. v සමානයි 3න් 1යි r වර්ගය 2 වර්ගය 4යි 36යි r. දැන් කැපෙනවා කපන්න පුතේ. 4 වරක් 1යි 4 වරක් 9යි 3 වරක් 1යි 3 වරක් 3යි. එතකොට එනවා 3යි r වර්ගයේ r ගෙන් ගුණ කරොත් r ඝනය. මෙහි එනවා v. දැන් 3යි කරගන්න දෙපැත්තම 3න් බෙදාන්න. 3ට 3 කැපෙනවා r ඝනය සමානයි v බෙදීම 3. දැන් ඝනය දාන්න මේ පැත්ත. v බෙදීම 3 sorry. එතන අපිට 5 අවුත් පුරානේ නේද? 5 අතහැරිලානේ. 5 අතහැරිලානේ. right. හරි. 3න් 1යි 5 අරය r බෙදීම 2යි වර්ගය h කියන්නේ 36යි r. මේක වෙනකොට මේක v බෙදීම 3න් 1යි 5යි r වර්ගය 2 වර්ගය 4යි. මෙතන එනවා 36යි r. කපන්න 4 1යි 4 වරක් 9යි 3 1යි 3 ව 3යි. එනවා v සමානයි මෙහි එනවා 5 r වර්ගය r ගෙන් ගුණ වෙනවා r ඝනය ආයේ 3 එනවා නේද? 3යි 5 r ඝනය. දැන් 3යි 5 අයින් කරන්න දෙපැත්තම 3යි 5 වලින් බෙදන්න. එතකොට මෙයාට මෙයා කැපෙනවා r ඝනය සමානයි v බෙදීම 3යි 5. ඝනය දාන්න දරුවනේ මේ පැත්තට. එතකොට ඔය එන්නේ ලස්සනට ඝනය මෙහෙට එනකොට ඝන මූලයක් වෙනවා. ඝන මූලය. r සමානයි v බෙදීම 3යි 5 ගේ ඝන මූලය. හරිද? ඔයාලේ හරි නේද? හරි. ඉතින් මට අග්ගාලා වකනවා. ඔයාලට නැවත නැවත බලන්න පුළුවන් වෙන නිසා. ඒකත් හරි. ඊළඟ එක අන්තිම කොටස මොකක්ද කියන්නේ? 4 හේතුවේ පරිමාව. අපිට දැන් සූත්‍රයක් ආවා පරිමාව සමානයි v බෙදීම 3යි 5 ගේ ඝන මූලය කියලා. v දෙනවා 450යි. v 450ලු 3යි 5 කියන්නේ 9.4යි 2යිලු. ඔව්. නම් ලඝු වගු භාවිත කරලා අරය හොයන්න කියලා. හේතුවේ අර. හරි. r සමානයි නේද? r සමානයි. අරය හොයන්න. දැන් ආදේශ කරමු. r සමානයි v වෙනුවට දාන්න 450 3යි 5 වෙනුවට දාන්න 9.4යි 2 එයාගේ ඝන මූලය කෙක් ඇතුලේ 3. හරි. දැන් දරුවනේ අපි ගණක පාඩම මතක් වෙනත් එක්ක මේක හදමු නේද? ඝන මූලය අපි කොහොමද ලියන්නේ? 3න් 1 නේ? ඝන මූලය ලියන්නේ 3න් 1. ඒ ඝන මූලය මේ දෙන්නටම අයිති. ඉන්නම වරහණක් දාලා මේක ලියනවා. log 450 බෙදීම නම් අඩු කිරීම log 9.4යි 3. 3න් 1යි ඉලක්කම් 3යි නම් ලඝු බලමු අපි. ඉලක්කම් 3 නම් අපි පූර්ණාංශය ලියන්නේ 2 කියලා. 45 බිඳුව බලන්න පුතේ දැන් ලඝු බලන්න දාන්න. 45 බිඳුව කිය දෙන්නේ
45 බිඳුව කියලා 65යි 32 ආවද බලන්න 65යි 32 ඉලක්කම් එක නම් පූර්ණාංශයේ බිඳුවයි 94 3 බලන්න 94 3 97යි 41 එනවද බලන්න right දැන් දරුවනේ මෙයාගෙන් මෙයාඩු කරන්න දෙකෙන් එකක් 1යි 13න් 4ක් 9යි 4යි 14න් 7ක් 7යි 5යි 15න් 9ක් 6යි එකෙන් බිඳුවක් එකක් මේකද ආවේ ඔකද ආවේ දැන් මේක බෙදන්න තුනෙන් එකට නැත 16ට 3 වරක් 5 15යි එකක් ඉතුරු 17ට 3 වරක් 5 15යි දෙකක් ඉතුරු 29යි 29ට 3 වරක් 9 27යි දෙකක් ඉතුරු 21 වෙනවා 21ට 3 වරක් 7 එහෙනම් එතනින් එනවා 0.55යි 97 මේකේ බලන්න පුතේ ප්‍රතිලඝු මෙයා ඉන්නේ කොහෙද බලන්න ප්‍රතිලඝු බලා ගන්න right ලඝු ගණක වහුව ප්‍රතිලඝු ගණන් දන්නවා නේද right 5597 තියෙන තැන 5597 5587 තියෙනවා 36 දෙකේ 5587 තියෙනවා 36 දෙකේ අපි හොයන්නේ 97 මදිනේ 10ක් මදි 10 බලමු කොහෙද තියෙන්නේ මදි උන 10 තියෙනවා ඔන්න 8 අන්න අපි ලියනවා 36 දෙකේ 8 මෙයා ඉන්නේ කොහෙද 36 දෙකේ 8 පූර්ණාංශයේ බිඳුවයි කියන්නේ පූර්ණ ඉලක්කම් එකයි ඔන්න දරුවනේ උත්තරේ හරිද බාර් පේපර් එකක් කරනවා කියන්නේ අපිට සියල්ල ආයෙ මතක් වෙනවා හරි නේද එතකොට ලකුණු කොහොමද දාගන්නේ ලකුණු අපි පුතේ පළවෙනි කොටසට දාගන්න ලෝහ කුට්ටියේ උස 3r කියලා ලියවනම් ලකුණු එකක් දාගන්න එකක් ඊට පස්සේ දෙවෙනි කොටසට 72 ගුණයක් කියලා පෙන්වනම් දාගන්න ලකුණු කීයද දෙකක් දාගන්න දෙකක් තුන්වෙනි කොටසට දාගන්න ලකුණු දෙකක් තුන්වෙනි කොටසට ලකුණු දෙකක් දාගන්න දැන් ලකුණු 5යි මේක හරි නම් දාගන්න 5 මේක හරි නම් දාගන්න 5 හරි නේද right 9 වෙනි දාන right ඔන්න හැම ළමයාම හදලා ගන්න මධ්‍යයන්හි ගන්න නේද right හොඳ තේරුම් ගන්න උඩ ටික කියවන්න සමහර අය මේ වගුව දැක්ක ගමන් ගාන හදන්න යනවා එම ගිහින් අමාරු වෙන්න එපා පාසල් වෑන් රථ 20කින් පැමිණෙන ශිෂ්‍යයන් 300ක ගේන
තෝරාගත් 50 දෙනෙක් 300ක් එනවා. ඒ දෙකෙන් තෝරාගත් 50 දෙනෙක්ගේ නියදයකින් මාසයකට ගෙවන මුදල පිළිබඳ තොරතුරු තමයි ඔය වගේ තියෙන්නේ. හරි. එතකොට රුපියල් 1000ට අඩුවෙන් ප්‍රවාහන වියදම ගිහින් තියෙන්නේ එක ළමයෙකුට. රුපියල් 1000යි 2000යි අතර වියදම් වෙලා තියෙනවා දෙන්නෙකුට. රුපියල් 2000යි 3000යි අතර වියදම් වෙලා තියෙනවා 10 දෙනෙකුට. ඔබ තේරෙනවනේ. හරි. මාත පන්තියේ මධ්‍යයාගේ උපකල්පිත මධ්‍යයන්ගේ ලෙසගෙන හෝ අන්කමයකින් හෝ එක් ශිෂ්‍යයෙක් පාසල් වෑන් රථය සඳහා ගෙවන මාසික මධ්‍යයන් මුදල හොයන්න. එක ළමයෙක් සාමාන්‍යයෙන් කීයක් විතර ගෙවනවාද කියලායි අහන්නේ. උපකල්පිත මධ්‍යයන් ඇසුරින් අපි හඳුන්නේ. හරි. එහෙනම් පුතේ තීර පහේ වගුව අපිට ගහන්න වෙනවා. තීර පහේ වගුව. තීර පහ මං කියලා තියෙන්නේ කටපාඩම් වෙන්න ඕනේ. මොනවද තීර පහ? පන්ති ප්‍රාන්තර මධ්‍යාගය තව එකක් ගමු මෙහාට නේද? පන්ති ප්‍රාන්තර මධ්‍යාගය අපගමන සංඛ්‍යාතය FB පන්ති प्रांतर मध्य अगय अपगमन संख्यातय FD right दागम पंचपांतर टिक बिंदुව 1000 කීයට යන කවුද 7000 නේද 1000 2000 right මධ්‍යයාගේ බිඳුවයි 1000යි 1000යි 1000 දෙකට බෙදුවොත් 500යි 1000යි 2000යි 3000යි 3000 දෙකට බෙදුවොත් 1500යි 2000යි 3000යි 5000යි 5000 දෙකට බෙදුවොත් 2500යි දැන් වැඩි යහුණානේ 500 1500 2500 3500 4500 5500 6500 නේ ඊට පස්සේ මොකක්ද කියන්නේ මාත පන්තියේ මධ්‍යයාගේ මාත පන්තියේ ගොඩක් ළමයි බස් ගාස්තු ගෙවන්නේ කීයයි අතරද අන්න 3000යි 4000යි අතර ගෙවන ඉන්නවා ළමයි 12ක් ඉන්න 12 අන්න ඒක තමයි මාත පන්ති 3000 4000 පන්ති පාන්තරේ මධ්‍යයාගේ මෙන්න මේක ගන්න කියන උපකල්පිත මධ්‍යයන්නේ right එහෙනම් යා ඉස්සරෙන් දාන්න බිඳුව කොහොමනේ අපි අපගමන තීරේ හදාන්නේ මේකට වඩා මෙයා 1000ක් අඩුයි ඍණ 1000යි මෙයාට වඩා මෙයා 2000ක් අඩුයි ඍණ 2000යි මෙයාට වඩා මෙයා 3000ක් අඩුයි ඍණ 3000යි මෙයාට වඩා මෙයා 1000ක් වැඩි 1000යි 2000යි 3000යි නේ F සංඛ්‍යාත ටික 1 2 10 12 1 2 10 12 10 8 7 නේද FD කියන්නේ මේ දෙන්නගේ උත්තේනේ 3000 එකෙන් ගුණ කරොත් ඍණ 3000යි 2000 දෙකක් ඍණ 4000යි 10න් ගුණ කරොත් ඍණ 10000යි බිඳුවයි 1000 10000න් 10න් 10000යි 2000 වට 16000යි
21000යි. ඔන්න වගුව නම් හරි. හැබැයි මේකේ එක තැනක හරි වැරදුනොත් මුළු ගානම වර්ධිනවා පුතෝ ඈ. right. දැන් ඔයාලා දන්නවා උපකල්පිත මධ්‍යයන් ඇසුරින් මධ්‍යයන් හොයන සූත්‍රයේ මධ්‍යයන් සමානයි a ධන සිග්මා fd බෙදීම සිග්මා f. a දන්නවා. ඒ කියන්නේ උපකල්පිත මධ්‍යයන් මේ 3500යි සිග්මා fd. එහෙනම් සිග්මා fd කියන්නේ මේකේ එකතුව. හොයමු අපි. ඍණ ටික එකට එකතු කරනවා. 3000යි 4000යි 7000යි 7000යි 10000යි ඍණ 17000යි මේ ටික එකතු කරන්න 21000යි 16000යි 37000යි 10000යි 47000යි. හරි නේද මම? එහෙනම් සිග්මා fd කියන්නේ දරුවනේ 37000ට එකතු කරන්න ධන 47000. ඔයාලා දන්නවා ධනයි ඍණයි එකතු වෙනකොට මොකද වෙන්නේ? ලොකු එකෙන් පොඩි එක අඩු වෙනවනේ නේද? 40000න් 17000ක් අඩු කරන්න එතකොට කීයද? 30000යි නේද? සිග්මා fd හොයාගත්තා 30000යි. ඊළඟට සිග්මා f මේක නම් අපිට දීලා තියෙනවා නේද? කමන්නේ එකතු කරමුකෝ. 1යි 2යි 3යි 10යි 13යි 25යි 35යි 43යි 50යි. හරි. දැන් එහෙනම් සිග්මා fd 30000යි සිග්මා f 50යි. මෙතන එනවා 3500 මෙයාට මෙයා කපන්ද 30ට 5 ඒව 6යි. එදුවොත් ඉන්නේ 600 නේ නේද? එහෙනම් 3500ට 600ක් එකතු කරාම 4100යි. ඔන්න මධ්‍යයන්නේ. හැබැයි දරුවනේ මේ මධ්‍යයන්නේ කියලා හොයාගත්තේ මොකද්ද කියලා ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ. මොකක්ද? එක ළමේ මාසෙකට සාමාන්‍යයෙන් ගෙවනවා පාසල් වෑන් රථයක් සඳහා රුපියල් 4100ක්. 4100ක්. හරි නේද? right. මේ ටික හරිනම් පුතේ ලකුණු 5ක් දාගන්න 5ක් දාගන්න 5ක් ලකුණු 5ක් දාගන්න. හරි නේද? මොකද ආවේ? එන්නද හරි වැඩි මට තුත්තක් හරි වැරදුනොත් කට්ටියටම වර්ධිනවා නේද? හරි. එහෙනම් මෙතුවා එහෙනම් වෑන් රථයකට සාමාන්‍යයෙන් ළමයෙකුට යන රුපියල් 4100යි. දෙවෙනි කොටස යන්නේ මොකද්ද? පාසල් වෑන් රථ වලින් පැමිණෙන සියලුම ශිෂ්‍යයින් මාසයකදී මෙම රථවලට ගෙවන මුළු මුදල නිමාණය කරන්න. ඔන්න පුතේ ඔන්න උතර වරද්ද ගන්න එපා. 9 වෙනි ගාන. එක ළමයෙක් ගෙවනවා රුපියල් 4100ක්. අපෙන් අහන්නේ පාසල් වෑන් රථ වලින් පැමිණෙන සියලුම ශිෂ්‍යයින් සියලුම ළමයි කියන්නේ 50 දෙනා නෙවෙයි. මෙතන ඉන්නවා ඔක්කොම ළමයි 300ක්. එහෙනම් 300 දෙනා ගෙවන මුදල හොයන්න 300ෙන් ගුණ කරන්න 50න් එහෙම නෙවෙයි ඈ. 1යි 2යි 3යි 4යි බිංදු 4යි. 3 වරක් එක 3යි 3 වරක් 4 12. ඔන්න වැඩි. ළමයි 300 දෙනා ගෙවනවා 1230000ක් නේ. 1230000. හරි. ඊට පස්සේ කියන්නේ මොකද්ද? 3. වෑන් රථ වෙනුවට පාසල් බස් රථ 6ක් යොදා ගන්නේ නම් නිමානිත මුළු ප්‍රවාහන වියදම ලක්ෂ 3කින් අඩු වෙන බව සොයාගෙන ඇත.
එවිට එක් ශිෂ්‍යයෙකුගෙන් ප්‍රවාහන වියදම කොච්චර අඩු වෙනවද? ඔන්න වැඩි. මේ වෑන් රථ වෙනුවට බස් රථ 6ක් යොදාගත්තොත් මේ ළමයිගෙන් ලක්ෂ 3ක මුදලක් අඩු වෙනවා. ඒ කියන්නේ ළමයි 300කින් ලක්ෂ 3ක් අඩු වෙන්නේ. එහෙනම් එක ළමයෙක්ගෙන් අඩු වෙන ගාන එක් ළමයෙකුගෙන් අඩුවන මුදල ළමයි 300කගෙන් අඩු වෙනවා ලක්ෂ 3ක්. එහෙනම් එක ළමයෙක්ගෙන් අඩු වෙන ගාන හොයන්න 300ෙන් බෙදන්න. 300 එහෙනම් දරුවනේ එක ළමයෙක්ගෙන් අඩු වෙනවා රුපියල් 1000ක්. අඩු වෙනවා. හරි නේද? පාර වෙන ක්‍රමයකට ගිහිල්ලා හරි වටේ ගිහිල්ලා හරි හදාන්නත් පුළුවන්. හැබැයි මේ උත්තරේ එන්න ඕනේ. හරි. ඊට පස්සේ හතරවෙනි කොටස කියනවා ඊළඟ මාසයේ සිට පාසල් රථ බස් රථ ගාස්තුව 10%කින් ඉහළ යාමට නියමිතයි. එහෙම වුණත් බස් එකේ යන්නේක වාසී කියලා පෙන්නන්න කියලා. ඊළඟ මාසේ බස් ගාස්තුව 10%කින් වැඩි වෙනවා. එහෙම වැඩි වුණත් වෑන් එකේ යනවට වඩා බස් එකේ යන්නේක වාසී කියලා පෙන්නන්න කියලා. අපි බලමු. දැන් පුතේ එහෙනම් අපි බලමු බස් එකෙන් යන වියදම. බස් එකේ එක් ළමයෙකුට යන වියදම. බස් එකේ එක ළමයෙකුට යන වියදම. දැන් වෑන් එකේ ගිය 4100නේ නේද? වෑන් එකේ එක ළමයෙකුට යනවා 4100. බස් එකේ ගියොත් රුපියල් 1000ක් අඩු වෙනවා කියනවනේ. එහෙනම් බස් එකේ යනකොට ගාන හොයන්න මොකද කරන්න ඕනේ? වෑන් එකට ගෙවන ගානෙන් 1000ක් අඩු කරා. එහෙනම් වෑන් එකේ ගියොත් රුපියල් 3100ක්. මේ වෑන් එකේ ගියොත් 4100ක්. බස් එකේ යනවා නම් 1000ක් අඩු වෙනවනේ. එහෙනම් බස් එකේ ගියොත් 3100ක්. මේ බස් ගාස්තුව වැඩි වෙනවලු 10%කින්. වැඩි වෙන බස් ගාස්තුව ඔයාලා බලමු කීයක් වැඩි වෙනවද කියලා. 3100 ගුණ කරන්න 100ට 10. බිඳුවට. අන්න වැඩි වෙනවා රුපියල් එක ළමයකට 310ක්. එහෙනම් නව බස් ගාස්තුව තිබ්බේ 3100යි. ඒකට තව 310ක් එකතු වෙනවා. එතකොට දැන් කීයද? 3410යි නේද? 3410. වෑන් එකේ කීයද ගාන? වෑන් එකේ 4100ක් ගෙවුවා. බස් ගාස්තු වැඩි වුණාම ගෙවන්න ඕනේ නැත්තේ 3410යි. එහෙනම් වැඩි වුණත් බස් එකේ අනික වාසී නේද? මේක කුඩායි මේකට වඩා. එහෙනම් එහෙම වුණත් බස් එකේ අනික වාසී. හරි. කොළ පුතේ මේක හරිනම් ලකුණු මෙහෙම දාගන්න. මම ලකුණු දැන් 5ක් දුන්නානේ නේද? මේකට දාගන්න 2ක්. මේකට 1ක් දාගන්න. 1ක්. මේකට දාගන්න 2ක්. මේකට දාගන්න 2ක්. මේකට දාගන්න 2ක්. ලකුණු 10යි. right. හරි. 9 වෙනි ගාන. අලපතේ මම අර දැන් වෙනදා කරනවට වඩා ටක් ගාලා කරගෙන යනවා. මොකද හේතුව ඔයාලට දැන් මේක එවතුහාම ආයි 10 පාරක් වුණා බලන්න පුළුවන්. right.
10 වෙනි ගාන 10 නිර්මාණ ගාන නේද? කටු සටහනක් ගහගමු බලන්න. AB 7යි ABC 60යි DC 6යි මේ 6යි වෙන ABC ත්‍රිකෝණය නිර්මාණය කරා. අපි ඕක කරගෙන ඉමුකෝ. ඔයාලා දන්නවා මේ සියල්ල අපි කරන්නේ කවකටුව සරලධාරය පැන්සල පාවිච්චි කරලා. මෙතනින් ඊ දැම්මා කවකටුව සෙන්ටිමීටර් 7කට පළල් කරලා මෙතනින් මුල තියලා මෙහෙම ඡාපයක් ගැවුවා. AB 7 ගන්නේ කවකටුව භාවිතය. ඊට පස්සේ මෙතන නිර්මාණය කරන අංශක 60. මතකයි මෙතනින් මුල තියලා මෙහෙම ගැහැව්වා. මෙතනින් මුල තියලා මෙහෙම ගැහැව්වා. ඔන්න අංශක 60. ඊට පස්සේ B ගාව ඉඳලා C ට 6යි. එහෙනම් කවකටුව 6ට පළල් කරලා D ගාවින් මුල තියලා ඔහොම ගහන්න ඡාපය. මෙතන තමයි C මේක 6යි. ඔය වැඩේ කරගත්තා නම් පුතේ දාගන්න ලකුණු 3ක්. ලකුණු 3ක් සාමාන්‍යයෙන් දෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ? C හරහා B ට සමාන්තර රේඛාවක් නිර්මාණය කර. C හරහා මෙයා හරහා AB ට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න කියලා. පුතේ මෙයාට සමාන්තරව ඔහොම එකක් මේ අඳින්න කියන්නේ. නේ? එහෙනම් අපි වෙන්න මෙහෙම කරමු. මේ ඒකාන්තර කෝණ භාවිතයෙන් ඔය සමාන්තර රේඛාව නිර්මාණය කරමු. මම මේ ටික මකනවා ඔයාලා මකන්න එපා. හරි. මේ කෝණ දෙක සමාන වුණොත් මේ රේඛාවට මේක සමාන්තර වෙනවනේ. එහෙනම් පුතේ මෙතනින් මුල තියලා මෙහෙම ගහන්න ඡාපයක්. C ගාවින් මුල තියලා උඩට ගහන්න ඡාපයක්. මෙතන තියලා මෙහෙම මෙතන තියලා මෙහෙම. යවුව ඡාප දෙක. ගහලා කව කට්ටෙන් මෙන්න මේ පළල මැන ගන්න. මේ පළල මැනගෙන මෙතනින් මුල තියලා මෙහෙම ගහන්න ඡාප. මෙහෙම ගහන්න. මේ පළල මැනගෙන මෙතනින් මුල තියලා ඔහොම ගහන්න ඡාප. දැන් ඔන්නෝම යාක. දැන් එහෙනම් මේකයි සමානයි කියන්නේ මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි නේද? සමාන්තරයි. සමාන්තර රේඛාවක් නිර්මාණය කර D ලක්ෂය සොයා ABCD සමාන්තරාංශය සම්පූර්ණ කරන්න. ABCD ආදී එහෙනම් මෙහෙට එන්න ඕනේ. සමාන්තරාංශය. දැන් මෙහෙමනේ අදින්න කියන්නේ ඔය. ඔයාලා දන්නවා පුතේ සමාන්තරාංශයක මේ පාද දෙක සමානයි නේද? සමානයි. එහෙනම් ඔයාලා කව කට්ටට මෙන්න මේ පළල ගන්න සෙන්ටිමීටර් 7 පළල අරගෙන මේ පළල කව කට්ටට අරගෙන මෙතනින් මුල කියලා මෙහෙම ගහන්න ඡාප. නේ? මේකයි මෙයයි සමානනේ. කව කට්ටට මේ පළල අරගෙන මෙතනින් මුල කියලා මෙහෙම ගහන්න ඡාප. එතකොට මේක 7යි මේකත් 7යි. මෙතන තමයි D. D ආකරන්නේ. හරි නේද? හරි. ඔය වැඩේ කරගත්තට දාන්න ලකුණු දෙකක්. ඊට පස්සේ කියනවා AB රේඛාව ABD ස්පර්ශ කරන AB රේඛාව මෙයා AD ස්පර්ශ කරන D හරහා යන මෙතනදී ගෑවෙන්න ඕනේ D කපාගෙන යන්න ඕනේ. ඔන්න ඔය වෘත්තය නිර්මාණය කරන්න කියලා. මෙන්න මේ වෘත්තය.
මෙතනදී ගෑවෙනවා මෙතනදී හරහා යනවා නේ එහෙනම් පුතේ ඔයාලා දන්නවා මෙතනදී ස්පර්ශ වෙනවා නම් ඒගාවදී ස්පර්ශ වෙනවා නම් ඒගාව ඉඳලා උඩට ලම්බයක් ඇන්දොත් ඒගාව ඉඳලා ලම්බයක් ඇන්දොත් ඔයාලට මතක් වෙනවද මේක මේ ප්‍රමේය මේක ස්පර්ශකයක් නම් ස්පර්ශ ලක්ෂයේ කේන්ද්‍රයට යා කරන මේ රේඛාව ලම්බයි නේද එහෙනම් පුතේ ඔක අනිත් පැත්තට ගත්තොත් මෙතන ඉඳලා ලම්බයක් ඇන්දොත් ඔක කේන්ද්‍රේ හරහා යන්න ඕනේ මේ ස්පර්ශකේ ඉඳලා ඔබ ලම්බයක් ඇන්දොත් ඔක අනිවාර්යයෙන්ම කේන්ද්‍රේ හරහා යනවා නේද එහෙනම් මෙතන ඉඳලා අදින්න උඩට ලම්බයක් මේක ටිකක් මෙහෙට දික් කරලා මෙතන ඉඳලා උඩට අදින්න ලම්බයක් කොහොම ගැව්වා මෙතන තියලා මෙහෙම ගැවුවා මෙතන තියලා මෙහෙම ගැවුවා කොහොම අදින්න ලම්බයක් කොහොම ගන්න උඩට ලම්බයක් නේ ඊළඟට මේකට අපි කියනවනේ ජායක් අර මතකද 10 ඉගෙන ගත්තා මේක ජායක් නම් ජායේ ලම්බ සමච්ඡේදකයක් කේන්ද්‍රය හරහා යනවා එහෙනම් මේ ජායේ ලම්බ සමච්ඡේදකයක් යන්නේ ඒකක් කේන්ද්‍රය හරහා යන්න ඕනේ එහෙනම් දැන් බලන්න මෙන්න මේ ජාය කියන්නේ මේකනේ මේ ජාය කියන්නේ මේක ලම්බ සමච්ඡේදනය කරා මෙතනයි උල තියලා මෙතන තියලා මෙහිමයි ගහන්න මෙතන තියලා මෙහිමයි ගහන්න මෙතන තියලා මෙහෙම මෙතන තියලා මෙහෙම දැන් මේක යා කරා එහෙනම් පුතේ මෙතනනි කේන්ද්‍රය ඔය දෙක කැපිලා ගිය තැන මෙතන කේන්ද්‍රය මෙතනින් කව කටුවේ උල තියලා ඒ ගාවට පලාල් කරලා අඳින්න උත්තිය. මෙතනින් උල තියලා ඒ ගාවට පලාල් කරලා අඳින්න ඕන උත්තිය. ඒ ගාවදී ස්පර්ශ වෙනවා දී හරහා යනවා. හරි දාගන්න හරිනම් ලකුණු දෙකක්. දැන් ලකුණු කීයද? 3යි 2යි 5යි 2යි 7යි නේ. ඊළඟට මොකද කියන්නේ? දීහිදී වෘත්තයේ ස්පර්ශකයක් නිර්මාණය කර එම ස්පර්ශකයේ දික් කරන ලද DA රේඛාව. දීහිදී වෘත්තයේ ස්පර්ශකයක් අඳින්න කියලා. ඒක පාඩම මතක තියෙන්න ඕනේ. අපි මේ කරලා කියනවා වෘත්තයක් මත ලක්ෂයකදී කොහොමද ස්පර්ශකයක් ඇන්නේ කියලා කරලා කියනවා. කීප දෙනෙක් නම් ඉන්නවා කරපු නැති අය. දැන් මෙතන ඉඳලා ස්පර්ශකයක් ඇන්න විදිය මතකද? මේකට යා කරලා දික් කරනවා. දික් කරලා මෙතන නිර්මාණය කරනවා අංශක 90ක්. කොහොමද අපි ස්පර්ශකය අඳින්නේ? ස්පර්ශක පාඩමේ ඉගෙන ගත්තේ. එහෙනම් දීහිදී ස්පර්ශකයක් අඳින්න පුතේ මේකේ කේන්ද්‍රයට D යා කරන්න. යා කරලා දික් කරන්න. කේන්ද්‍රයට D යා කරලා දික් කරන්න. දික් කරලා මෙතන නිර්මාණය කරන්න අංශක 90ක්. මෙතනින් මුල තියලා මෙහෙම ගැහැව්වා. කොහොම ඊට පස්සේ මෙතනයි තියලා මෙතන තියලා මෙහෙම ගහන්න මෙතන තියලා මෙහෙම දැන් මේක ඕන්නම යා ඔන්න ස්පර්ශකය ඇඳා ඒක දික්කල DA කියන්නේ මෙයානේ ඒකයි අර ස්පර්ශකය කැපිච්ච තැන මෙතන E කියලා දාන්න ඔය වැඩේ කරගත්තා නම් පුතේ ලකුණු දෙකයි. පාදලුව ADE කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? ADE මේ ත්‍රිකෝණයේ පාදලුව කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා අහන්නේ.
අර දන්නවා බාහිර ලක්ෂයක ඉඳලා එක වෘත්තයකට අදින මේ ස්පර්ශක දිගින් සමානයි නේද? බාහිර ලක්ෂයක ඉඳලා එකම වෘත්තයකට අදින ස්පර්ශක දිගින් සමානයි. එහෙනම් මේ දෙන්න සමානයි. එහෙනම් මොන ත්‍රිකෝණයක්ද? සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක්. හේතුව බාහිර ලක්ෂයක සිට එකම වෘත්තයකට අදින ස්පර්ශක. බාහිර ලක්ෂයක සිට එකම වෘත්තයකට අදින ස්පර්ශක. මේක හරිනම් ලකුණු 1යි ලකුණු 1යි. ලකුණු 1. හරි නේද? right. අපිට ආයේ මේ වීඩියෝ නරඹන්න දෙතුන් පාරක් එතකොට තේරෙයි ගමු ඈ. හරි. අන්තිම ගාන 11. දැන් අපි 5යිනේ හදන්නේ. හරි. මෙන්න මේ වගේ රූපයක් දීලා තියෙනවා. ජ්‍යාමිතිය. දැන් අපි ජ්‍යාමිතිය දැන් හදනවා. ඉතර වගේ දැන් ජ්‍යාමිතියට බය නැහැ. එහෙම නේද? දැන් අපි ජ්‍යාමිතිය ගණන් හදනවා. A B X මෙතන C. ඔන්න ඔය රූපේ දීලා තියෙනවා. ඔය රූපේ දීලා තියෙනවා. අපිට ඔප්පු කරන්න කියනවා මොකක්ද? ACB කෝණය සමානයි 2AXB ඉන 180 බව. හරි. ACD කියන්නේ මෙන්න මේ කෝණය නේද? මෙයා. AXB කියන්නේ මෙයා. ඔන්න ඔය දෙන්න අතර සම්බන්ධයක් තමයි අපි හදා ගන්න ඕනේ. අරකට ටිකක් ඉතින් අමාරුයි තමයි මොනවා කරන්නද නේද? right. ඉතින් මේ ජාන්තිය ගාන හදන්න ඕනේ. අපි විභාගෙදී ලකුණු 90 පන්නනවා. 90 පන්නනවා. ඒකක් ගන්න මෙච්චර ඕනේ නෑ. ඒකක් ගන්න මෙච්චර නටන්න ඕනේ නෑ. 90 පන්නන්න ඕනේ අපේ ළමයි. දැන් ගිය සැරේ මම ඔයාලට කිව්වා සමහර ළමයි 90ට වඩා අඩු වුණොත් අඬනවා. ගිය සැරේ ළමෙක් ඇඬුවා සර් පේපර් එක අමාරුයි කිව්වා. මාක් බයෙන් තුන හොඳ දක්ෂ ළමෙක්. විභාගේ ලකුණු එනකොට කීයද? 92යි. මේ කෙල්ල මේ අඬලා තියෙන්නේ ලකුණු 8ක් අඩු වෙනවා. ලකුණු 8ක් අඩු වෙනවා. ඒ අපේ ළමයිට 100ම ඕනේ. නැත්තම් හිතට හරිනේ. මම මේ උගන්වන්නේ 100ම ගන්න. right හරි. ඒකක් ගන්න මෙච්චර නටන්න ඕනේ නැහැ. හැබැයි ඉගෙන ගන්න පුතේ. right. මේකේ මෙන්න මේ ප්‍රමේය මතක් වෙන්න ඕනේ. ස්පර්ශක පාඩමේදී කරපු දෙන්න මේ ප්‍රමේය. මෙයාට මෙයා සමානයි. ස්පර්ශකයක් ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණයට සමානයි. හරි. එහෙනම් පුතේ මේකේ මම කියනවා දෙන්න ස්පර්ශකයක් දෙන්න ජායක් ස්පර්ශකයයි ජායයි අතර මේ කෝණය එයාගේ ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණයට මෙයාට සමානයි. නේ? මෙයා ඒ නම් මෙයාත් ඒ. නේ? ස්පර්ශකයක් ජායක් අතර කෝණය ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණයට සමානයි. මම ලියනවා මෙහෙම. මෙහෙම ලියනවා. CBX සමානයි CBX කෝණය සමානයි මෙයාට BAX මම ලියනවා ඒකාන්තර වෘත්තඛණ්ඩ ප්‍රමේය වෘත්තඛණ්ඩ ප්‍රමේය ඒකාන්තර වෘත්තඛණ්ඩ ප්‍රමේය. ඔන්න පුතේ මම කියලා ඉන්නේ ලියපිට හොයන්න බැයි නේද? ඔය වගේම පේනවාද මෙහෙම එකක්. මම මෙහෙමත් ගන්නවා පුතේ CBX
bx සමානයි a ලෙස ගනිමු. මේ දෙන්නම a ලෙස මම ගත්තා. මට එතකොට ලේසි. මම a කියලා දැම්මා. ඊට පස්සේ දෙන්න මෙන්න මේ ස්පර්ශකයා මේ ජායයි. ස්පර්ශකයයි ජායයි අතර මෙන්න මේ කෝණය මම b කියලා දාන්නම්. එයාගේ ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණයට මෙයාට සමානයි. නේ? මෙයාට සමානයි. CAX සමානයි මෙයා ABX ඒකාන්තර වෘත්තඛණ්ඩ ප්‍රමේය. ඒකාන්තර වෘත්තඛණ්ඩ ප්‍රමේය. මම ඒ දෙකක් ගන්නවා පුතේ. CAX කෝණය සමානයි ABX සමානයි B ලෙස ගනිමු. දැන් මම මෙන්න මෙහෙම කතාවක් ලියනවා. මෙයයි එකතු කරොත් 180 වලින් නේද? ABX ත්‍රිකෝණය ගත් විට AXB ධන A ධන B සමානයි ආංශක 180y හේතුව මම කෙටියෙන් ලියනවා දරුවනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව කියලා. එහෙනම් AXB සමානයි නේද 180 ඍණ A ධන B. හරිනේ නේද? AXB ප්‍රකාශනයක් ගන්න. ඊට පස්සේ මම මෙහෙම ගන්නවා. මෙයයි එකතු කරොත් 180යි. ABC ත්‍රිකෝණය ගත් විට ABC ත්‍රිකෝණය ගත් විට ACB ධන දෙකයි A ධන දෙකයි B සමානයි 180යි. හරි නේද? මේකයි කියන්නේ ඒවා දෙකයි ඒවා දෙකයි සමානයි 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව. දැන් මම මෙහෙම ලියනවා පුතේ ACB කෝණය සමානයි 180 ඍණ මේ දෙන්න දානවා එහා පැත්ත. දෙකයි A ධන දෙකයි B. ACB සමානයි 180යි. මේක පොදු සාධකයේ ගන්නවා එළියට. A ධන B. හරි. දැන් දරුවනේ මට ටිකක් ඉඩමදි වෙනින් හින්දා රූපේ මකනවා. දැන් රූපේ උනේ නැහැ. දැන් අපට A ධන B වෙනුවට මේක පුතේ මෙහෙම කරනවා මේකේ මේ AXB දානවා එහා පැත්තට. A ධන B මෙහෙ තියලා මෙහෙ 180 AXB දානවා මෙහෙ. කලින් ලිව්වේ පොඩ්ඩක් වෙනස් කරා. දැන් දරුවනේ A ධන B වෙනුවට මෙන්න මේක ආදේශ කරන්න පුළුවන් නේද? A ධන B වෙනුවට මෙන්න මේ කෑල්ල ආදේශ කරන්න පුළුවන් නේද? එහෙනම් A ධන B වෙනුවට 180 ඍණ AXB ආදේශය. එහෙනම් ඔන්න බලන්න මෙහි ඉන්නවා ACB
ACB කෝණය සමානයි 180 ඍණ 2 A ධන B වෙනුවට මට දැන් මේක කවුද 180 ඍණ AXB 180 ඍණ AXB 180 ඍණ AXB දැන් මේක චුට්ටක් සුළු කරගමු ACB කෝණය සමානයි 180යි දෙවරක් 180 360යි දෙවරක් AXB කිනයි ඍණයි ධන 2යි AXB මේක තමයි ගන්න දගලන්නේ මම මේ ගාන හදාගෙන යන්නේ මේක දිහා බලන්න ACB සමානයි දැන් වැඩේ ගොඩ නේද 180 න් 360ක් කියන්නේ ඍණ 180 නේ දැන් මොකද කරන්නේ ඍණ 180යි ආනේ දෙක මාරු කරන්න ACB සමානයි 2යි AXB ඉස්සරහට දාලා ඍණ 180 පිටිපස්සට දාන්න ඕක නේද මේ ඔප්පු කරන්න කිව්වේ ඕක නේද ඔන්න දරුවනේ ජ්‍යාමිතිය ගානක් හැදුවා හැබැයි පුතෝ මම මේ ගණන් ටික ටිකක් ඉක්මනට හැදුවා වෙනදා වගේ නෙවෙයි ටිකක් ඉක්මනට හැදුවා හේතුව තමයි ඔයාලට පළවෙනි පාර නොතේරෙනවා නම් දෙවෙනි පාර බැරි යයි දෙවෙනි පාර නොතේරෙනවා නම් තුන්වෙනි පාර බැරි යයි හරි අනික තමයි මම කිව්වා මේක අපි උගන්වන්නේ ලකුණු 90ට එහා ගන්න CN 100ම ගන්න CN 100ම ගන්න ඒකක් ගන්න මේ මට්ටමට අවශ්‍ය නැහැ එතනට ඔයාලා try කරන්න පුතේ මේ හැම ගානම තේරුම් ගන්න හරි දරුවනේ හරි ඔන්න එහෙනම් ගණන් 10ම හැදුවා පෙරහුරු 6 පත්‍රයේ දෙක කොටසේ ගණන් 10ම හැදුවා දැන් එහෙමනම් ගණන් 10ම හැදුවා දැන් එහෙමනම් ඔයාලා CN කීයද කියලා බලලා ඔයාලා ගත්ත ලකුණ මටත් බලන්න දේවා ඒ වගේම පෙරහුරු 7 දැන් මේ වෙනකොට අරගෙන ඇති කියලා මම හිතනවා අරගෙන නැත්නම් ඉක්මනටම අරගෙන ඉරිදා වෙනකොට පෙරහුරු 7 මොකද්ද එක කොටසට උත්තර ලියන්න හරි නේද එහෙනම් දරුවනේ සියලු දෙනාටම ආයුබෝවන්